ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි බොහෝම දේවල් ආදරෙන් එකතු කරගන්න ඕනේ. මේ ආදරය කියන දේ පවුලකට කොයිතරම් වැදගත් වෙනවද? කරදර ප්‍රශ්න ගැටලු කොයිතරම් ආවත් පවුලක් එකට එකමුතුවෙන් ඉන්නවා නම් ඔය ප්‍රශ්න කොච්චරක් දුරට ඔබට ජය ගන්න පුළුවන්ද කියලා ටිකක් කල්පනා කරලා බලන්නකෝ. සමහර තැන්වලදී අපි කියනවා මගේ පවුලේ උදවිය විතරයි මට හිටියේ මේ ප්‍රශ්නේදී. අන්න ඒ වගේ කාරණාවල් අපි ඕනෑතරම් අහලා තියෙනවා සහ දැකලා තියෙනවා. අත්දැකීම් තියෙන උදවිය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් අර ප්‍රශ්න කරදර අපිට ඕනෑතරම් එන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ඈත අතීතයේත් ආව මේ ගත කරන වර්තමානයේත් එනවා වගේම හෙට අනාගතයේදීත් ඔය කරදර ප්‍රශ්න ඔළුවට එයි හිසරද වෙයි. ඔය වගේ දේවල් ඕනෑතරම් වේවි. නමුත් පවුල එකට එකතු වෙන්න මේ දේවල් ජය ගන්න කොහොමද? ඒ වගේම අපි කොයි විදිහටද මේ ප්‍රශ්න කරදර දිහා බලන්න ඕනේ? මේ සියල්ල සම්බන්ධයෙන් අද අපි කතා කරන්න සූදානම් ඉන්න පුරාඩ හෝරාවක්. ඒ නිසා ඒ අඩ හෝරාවට ප්‍රවේශයක් ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක කතා කරන්න ඔබව දැනුවත් කරන්න අපි ආරාධනා කළා සම්බන්ධ වෙන්නට කියලා. ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහත්මයාට ආයුබෝවන් සුන්දර සුබෝදෑසනක්. ආයුබෝවන් සුබෝදෑසනක්. හොඳයි. දැන් හැමදෙනාටම ප්‍රශ්න කරදර තියෙනවා. හැබැයි වෙන වශයෙන් කියන්න බෑ. කෙනාගෙන් කෙනාට ප්‍රශ්නේ වෙනස් වෙනවා මේ ගත කරන මොහොත ඇතුළතදී. ඒ නිසා පොදුවේ කතා කළොත් හැම කෙනෙකුටම ප්‍රශ්න කරදර තියෙනවා. හැබැයි මේක අසීරුම කාලයක් වුණත් ජය අරගන්න එක තමයි වැදගත් වෙන්නේ නේද? අනිවාර්යයෙන්ම ජයනේ. මොකද අපි දන්නවා අපි හැමෝටම ඊටාම අමාරු කාල පරිච්ඡේදයක අපි ගත කරන්නේ. ඒ කාල පරිච්ඡේදය වුණත් එක එකනාට එක මානසිකව දැනෙන විදිහ වෙනස්. ඒක තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. දැන් අපිට ඕනෙම ඒ කියන්නේ අපි මොන දෙන අභියෝග එක වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙන ප්‍රශ්න සමහරලාවට සමාන වෙන්න පුළුවන්. අපි හිතමු යම් ඉන්ධන හිඟයක්, ඒ වගේම ආර්ථික අපහසුතාව මේ වගේ ප්‍රශ්න ඔක්කොම සමාන වුණාට එක් පුද්ගලයා එක් වයස්වලදී මුණ දෙන්නේ එක විදිහට මේ ප්‍රශ්නවලට. එතකොට අපි තේරුම් ගත්තොත් මේ අපේ පවුල ඇතුලේ ඉන්න පුංචි දරුවෝ, ඒ වගේම ලොකු දරුවෝ, දෙමව්පියන්, මේ හැම සහෝදර සහෝදරයන් මේ හැම කෙනෙක්ම එකම ආකාරයට නෙමෙයි ප්‍රශ්නවලට මුණ දෙන්නේ. ඉතින් ඒ සඳහා විවිධ හේතු තියෙනවා. දැන් ඔවුන්ගේ මානසික මට්ටම, ඔවුන්ගේ පෞරුෂය මේ හැම දෙයක්ම බලපානවා පුද්ගලයා ප්‍රශ්නකට මුහුණ දෙනකොට. ඉතින් ඒක ඒ පුද්ගලයාට ආවේනික විදිහක් තියෙනවා. එයාගේ විදිහ ඒකේ ප්‍රශ්නට මුහුණ දෙනම සමහර කෙනෙක් ඊටාම සාමකාමීව ප්‍රශ්නට මුහුණ දෙන අතර තව කෙනෙක් කලබලෙන් මුහුණ දෙනවා. තව කෙනෙක් මධ්‍යස්ථව මුහුණ දෙනවා. තව කෙනෙක් ප්‍රශ්න අතහැරලා දාලා යන අවස්ථාවක් තියෙනවා. ඔව්. මේ විදිහට ඉන්නවා. ඉතින් කොහොම වුණත් අපිට වැදගත් වෙනවා අපේ ආදරණීයයන් තුල මේ එකිනෙකා මේ ප්‍රශ්නේදී මුහුණ දෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. ඉතින් පළවෙනිම වැදගත් දේ තමයි අපි හැම විටම හිතන්න ඕන අපි ඕනෑම කෙනෙක් ආතතියටපත් වෙන්න පුළුවන් කියන එක. ඒතර ආතතිය කියන්නේ මානසික රෝගයක් නෙමෙයි. අපි හැම කෙනෙක්ම මුහුණ දෙන එක්තරා මානසික තත්ත්වයක්. අපි කියනවා ස්ට්‍රෙස් කියලා. එතකොට මේ ස්ට්‍රෙස් එක ඇති වුනහම නැත්නම් ආතතිය ඇති වුනහම අපි එකිනෙකාගේ ප්‍රතිචාරයන් වෙනස්. එතකොට තව කෙනෙක් ඒකට රුස්සන්න නැතුව ඉන්න පුළුවන්, නැත්නම් තරහ යනවා වෙන්න පුළුවන්, සමහරට පැත්තකටලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ වගේ ආතතියට එක එකනා දක්වන ප්‍රතිචාර තියෙනවා. කියන්නේ ලොකු ආතතියක් ඇති වුණොත් අපි කියන එක තීව්‍ර ආතතියක් කියලා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඊටත් වඩා වෙනස් පැතිවලට යන්න පුළුවන්. සමහර අය විවිධ දේවල් වලට ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි දැන් සමහර දරුවන් උනත් දුරකථනයට හෝ යම් දේවල් වලට ඇබ්බැහි වෙලා එකම දෙයක් කරමින් ඉන්න ගතියක් ඇති වෙනවා. රූපවාහිනියට වෙන්න පුළුවන්, නැත්නම් මත්ද්‍රව්‍යයකට වෙන්න පුළුවන්. මේ වගේ ඇබ්බැහි වෙනවා. ඒතර මේ ඇබ්බැහි වෙන්නේ සමහර විට ආතතියට දක්වන ප්‍රතික්‍රියාවක් හැටියට වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි අඳුන ගන්න ඕනේ මේ කවුරු හරි කෙනෙක් යම් පවුල ඇතුලේ යම් කිසි පීඩනයකට, ආතතිය කියන වචනේම අපි දන්නේ නැහැ කියනකො පීඩනයකට හෝ අපහසුතාවයකට පත් වෙලාද? එහෙමනම් එයා ඒ නිසාද මෙවැනි වැරදි හැසිරීමක් පෙන්වන්නේ. එහෙම නැත්නම් අපි හිතමු ආතතියට දක්වන හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි ඒක. හොඳ ප්‍රතිචාර දක්වනවා නම් කමන්නේ නැහැ. නමුත් වැරදි ප්‍රතිචාර දක්වනවා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි අපි ආදරණීයයන් මේ වගේ දුෂ්කර කාලයක රැක බලා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ. අනිවාර්යයෙන්ම දැන් මේ පවුල ඇතුළත ඔය ඉන්න ආදරණීයන්ව පරිස්සම් කරගන්නවා කියන එක බොහොම වැදගත් වෙනවා කියලා ඔබතුමා සඳහන් කරනවා. හැබැයි මම හිතන්නේ ඔය සියල්ලටම කලින් ඒ අයව හඳුනා ගන්නට ඕනේ. ඒ අය ඉන්න මොහොත, ඒ අය ගත කරන කාල සීමාව සහ මොන වගේ ප්‍රශ්න කරදරද මේ අය ළඟ තියෙන්නේ කියලා දැන කියා ගන්න පවුලේ උදවියට පුළුවන්කමක් තියෙන්නට ඕනේ. අර අපි දකින්න ඕන තරම් දරුවෙක් වුණත් ප්‍රශ්නයක් කරදරයක් වෙලා ඉන්නකොට මට ටිකක් ඉන්න දෙන්නකෝ නිදහසේ කියලා කියන අවස්ථාවක් තියෙනවා. සෙමියා බිරිඳත් එක්ක කතා කරන්න නැති අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ මේවා එකිනෙකට හඳුනා ගැනීම බොහොම වැදගත්. ඉතාලම වැදගත් කාරණයක්. මොකද දැන් අපි අඳුනගත්තේ නැත්නම් එකිනෙකා මම අර ඉස්සෙල්ලා වගේ ආතතියට මුහුණ දෙන ආකාර අපි හිතනවා අපි විදිහම තමයි අනිත් කෙනත් කියලා. එහෙම නැහැ. තව කෙනෙකුට නිදහසේ ඉන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් වැඩිපුර කතා කරනවා වෙන්නත් පුළුවන්. ඒ ආතතිය තියෙන ලාවට නේද? ඒ කියන්නේ ගීත අහනවා නැත්නම් නිකන්
පාඩම් කරන්නේ නැතුව දරුවෙක් කියලා අම්මා තාත්තා එක්ක පොඩක් දැවටි ඉන්න ගතියක් තියෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒවත් අපි අඳුර ගන්න ඕනේ. මෙයා දැන් අතට අපි යවන්න හොඳ නැහැ ගිහින් පුතේ පාඩම් කරන්න. එහෙම කියන්න හොඳ නැහැ. යා මේ අපි ළඟට ඇවිල්ලා ඉල්ලන්නේ සමහරට සෙනෙහස නැත්තම් අර කියපු මොකද්ද මාව පිළිගන්න ඕනේ කියන එක නැත්නම් මම ප්‍රශ්නක ඉන්න බව තේරුම් කරන්න වෙන සමහරට යා එන්නේ ළඟට වෙන්න පුළුවන්. වඩා ගන්න කියන වෙන්න පුළුවන් පොඩි දරුවෙක් නැත්නම් ඔක්කොට එනවා වෙන්න පුළුවන්. මේ වගේ දරුවෝ එක වයස ඉන්නවා. ඒ එහෙම ඉන්නේ සමහරට මේ මොනවා හරි යාට අවශ්‍ය ලිංගතුකමක් අවශ්‍යතාවයෙන්. එතකොට චෛනි අර ඔබ කිව්වාගේ මේ එකිනෙකාගේ මොනවාද වෙනස්කම් මේ ආතතිර මුලදී අඳුර ගන්නවා වගේ මේ එකිනෙකාට ආදරය දැනෙන විදිහ අඳුර ගැනීමත් ඉතාල වැදගත්. ආදරය කියන එකත් අපිට දැනෙන්නේ එකම විදිහට නෙමෙයි. වෙනස් බලාපොරොත්තු වෙන්නේ වෙනස් විදිහකට. වෙනස් විදිහකට. මේකත් හරි වැදගත්. ඒතර ආදරය දැනෙද්දී අපි හිතනවා සමහරවිට අපි දරුවන්ට කොහොමද ආදරය කරන්නේ? එහෙම නැත්නම් ස්වාම පුරුෂයා භාර්යාව අතර දෙමව්පියන් අතර අපි කොහොමද ආදරය පෙන්වන්නේ කියලා අපිට තියෙන ප්‍රශ්නයක් සමහරවිට. ගොඩාක් දෙනෙක් ආදරය කරන්නේ තමන්ගේ විදිහට. ඒ කියන්නේ දැන් මම කැමති කොහොමද ඒ විදිහට. දැන් අපි සාමාන්‍යයෙන් කාට හරි තෑග්ගක් දෙනකොට උනත් කන්න දෙයක් කරනකොට අපි කැමති දේ තමයි ගොඩක් අය try යන්නේ. නමුත් ඒක ඇත්තම වෙන්නේ අනිත් කෙනාගේ කැමති දේ අපිට හොයාගන්න පුළුවන්. නැත්නම් එයා මොන වගේ දෙයක්ද ආදරය කියලා බලාපොරොත්තු වෙන්නේ. අපිට සමහරට මේවා කතා කරලා දැනගන්නත් පුළුවන්. අපි හිතමුකෝ දැන් දරුවොත් අතර මොකද මම මේ කාරණේ කියන්නේ මේ දවස්වල අපිට විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුද සහ මේ ප්‍රශ්නත් එක්ක වැඩි වශයෙන් උපදේශනයට යොමු වෙනකොට ඒ අය කියන එකක් තමයි සමහර ලාවට මට අම්මව මගේ ඇරලා තියෙනවා. මට මගේ දරුවන්ව මගේ ඇරලා තියෙනවා. ගෙදර ඉන්නේ වෙන කොහෙත් ගිහින් නැහැ. නමුත් අර හිටියට අපිට දැනෙනවා නිකන් අපි හතර දෙනා හතර පැත්තක කියලා. නිකන් අපි පවුලක හතර දෙනෙක් ඉන්නවනම්. එතකොට අපි තේරුම් කරන්න උත්සාහ කරන දෙයක් තමයි නෑ අපි එකිනෙකාට පොඩි වෙලාවක් තියෙන්න ඕනේ. කියන්නේ අපි යාට ඉඩක් දෙනවා කියන්නේ මගේ හදවතේ ඉඩක් නැත්නම් මගේ ජීවිතේ මගේ වැඩවලින් පොඩි ඉඩක් මම එයාට දෙනවා කියන එක හරි වැදගත්. ඒ ඉඩක් වෙන් කිරීම ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් ඉතාම හොඳ ක්‍රමයක්. අපි කතා කරමු මොනවාද ආදරය ප්‍රකාශ කරන ක්‍රම ගැන. එකක් තමයි ඔය කියපු විදිහට අපිට එයා වෙනුවෙන් කාලය ගත කරනවා නම් එයාත් එක්ක කාලය ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු වෙනත් වැඩ කර නෙමෙයි. ඒ කියන්නේ එයා ඒ වෙනුවෙන් වෙන් කරනකොට කෙනෙක් බලාපොරොත්තු වෙනවා මං වෙනුවෙන් කාලයක් වැය කරයි කියලා. හැබැයි දැන් මට හම්බෙලා තියෙනවා එහෙම කිව්වහම සමහර අය කියනවා එහෙම වෙන් කරන්න බෑ මොකද මෙයාත් එක්ක කතා කරන්න බෑ මට. මොකද කතා කරන්න ගියාම රණ්ඩු වෙනවා මොනවා හරි වැරදි කියනවා. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. අඩුපාඩු කියනවා නැත්තම් මාතර රණ්ඩු වෙනවා. මම ඉතින් පුළුවන් තරම් මග ඇරලා ඉන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ගොඩාක් වෙලාට සමහරට දෙමව්පියෝ අර ඒ වගේ කියවන්න ගත්තොත් දරුවෝ බලන පුළුවන් තරම් අම්මලන් ඈත් වෙලා ඉන්න. ඒ වගේම දෙමව්පියොත් සමහරලාට ස්වාම පුරුෂයා භාර්යාවක් දැන් මට හම්බුන ඒ වගේ යුවලක් ඒකෙදි ඒ ස්වාම මේ බිරිඳ නිතරම චෝදනා කරනවා ස්වාම පුරුෂයාට මොකද එයා ගැන බලන්නේ නැහැ සලකන්නේ නැහැ කියලා රණ්ඩු කරනවා. හැබැයි ස්වාම පුරුෂයන්ග කොහොම එයා කියන්නේ මම මෙයා රණ්ඩු කරන නිසා මම මෙයාත් එක්ක ඉන්න කැමති නැහැ කතා කරන්න කැමති නැහැ. මෙයාට ආදරේ නැතුව නෙමෙයි මම ආදරෙයි. හැබැයි මෙයා අර විදිහේ ප්‍රශ්න ඇති කරනකොට. ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ කෙනෙක් අපිට පවුල ඇතුලේ වුණත් එහෙම ප්‍රශ්නයක් ඇති කරන්න මොකද්ද හේතුව? එහෙම ඇති කරන්නේ සමහරට එයාගේ මොන හරි අඩුපාඩුවක් නිසා. ඒ කියන්නේ එයාගේ තියෙන එයාට ආදරේ බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් එයා හිතපු දේ පවුලෙන් ලැබිලා නැහැ. ඒ තියෙන හිත වේදනාව හිත රිදීම තමයි සමහරට අර විදිහට ප්‍රකාශයටපත් වෙන්නේ. අන්න ඔක අපි තේරුම් ගන්න නැහැ. අපි හිතන්නේ මෙයා රණ්ඩු කරනවා මෙයා හරි කරදරයි අපිට හරි කරදරකාරී දරුවෙක් නැත්නම් හරි කරදරකාරී කෙනෙක් කියලා අපි හිතුවට ඒ කරදරය ඒ කියන එක පිටුපස තියෙන දේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් හරි වටිනවා. ඒ කියන්නේ එයා මේ මොකද්ද දෙන්න හදන මැසේජ් එක. අපි ගොඩක් කරලා මේ මැසේජ් කියවන්නේ නැහැ. අපි නිකන් අර කියන වචන ටික විතරක් අහලා මෙයා නිකන් මහා කන්දොස් ක්‍රියාවක් කියලා විතර මිසක් මේ කන්දොස් ක්‍රියා කරලා කියන්න හදන්නේ මොකද්ද? එයාට දෙන්න හදන පණිවිඩය මොකද්ද? මට එයායි කියන්න හදන්නේ ඔයා මාත් එක්ක චුට්ටි වෙලාවක් ඉන්න. මාත් එක්ක මට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. මං කියන එකට ඇහුම්කන් දෙන්න තමයි මේ දරුවෝ කියන්න හදන්නේ. හැබැයි ඒවිලා කියන්නේ ඒගොල්ලෝ වෙන විදිහකට ඇවිල්ලා ඇඟේ දැවටෙනවා වැඩක් කරන්න දෙන්නේ නැහැ. කරදර කරනවා ඔහොම තමයි අපි හිතන්නේ. නමුත් ඒ කරදර පිටුපස ඒ කරන බලපෑම් පිටුපස මට එයාට කියා ගන්න තේරෙන්නේ නැති වෙන පුළුවන් කෙලිම මේක මොකද්ද කියලා. ඉතින් උපදේශනයට ආවම අපිට පේනවා මෙයා මේ ඉල්ලන්නේ මෙන්න මේ දේ කියලා. ඉතින් අන්න එහෙම අනිත් කෙනා බලාපොරොත්තු වෙන දේ එයාගේ අවශ්‍යතාව හොයලා ඒකට කටයුතු කරන්න පුළුවන් නම් පොඩි වෙලාවක් හරි අන්න ඒක තමයි ආදරය කියන්නේ. එයාට දැනෙන ආදරය කියලා කියන්නේ ඒක. අනිවාර්යයෙන්. එදිනදා ජීවිතය තුළ පවුලක් ඇතුළේ ඉන්නකොට මේ දේවල් අවබෝධ කරගන්න පුළුවන්. නිතර ගැටෙනවා. එයාගේ එක කතා කරනවා. මම හිතන්නේ අන්න එතකොට තමයි පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම පවුල කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවද ගැටලුවක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ. පවුලේ උදවියට තමයි. දැන් පොඩි දරුවෝ පැත්තකින් තිබ්බත් අපි දකින කාරණයක් තමයි මව්පියා වෙන්න පුළුවන්. තවත් වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. Tamanගේ ප්‍රශ්නයක් කරදරයක් වුණාට පස්සේ පැත්තකට වෙලා ඉන්න අවස්ථාවන් තියෙනවා. පවුලෙන් බැහැර වෙන්න උත්සාහ කරන අවස්ථාවන් තියෙනවා. සමහර වෙලාවට ඒ අයට හිතනවා ඇති මේ අයට මට විසඳුමක් දෙන්න බැරි වෙයි. ඒ නිසා මෙතනින් මට විසඳුමක් ලැබෙන එකක් නෑ. ඕගොල්ලන්ට මේ කියලා වැඩක් නෑ. ඕගොල්ලන්ට විසඳුමක් දෙන්න බෑ. ඔය වගේ දේවල් අපි ඕනෑතරම් අහලා තියෙනවා. හැබැයි ඒකට මොකක්ද මේ හේතුව? ඔව් ඇත්තටම එකක් තමයි ඔබ කියපු ආකාරයට ජයනි මේ විසඳුමක් දෙන්න බෑ කියලා හිතන එක. අනිත් එක තමයි මට ගොඩක් අය හම්බෙලා තියෙනවා. මම දැන් අහනවා ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නේ කවුරුත් එක්කවත් කිව්වේ නැද්ද? ඒ කියන්නේ ගෙදර ඇත්ත කිව්වේ නැද්ද? කතා කළේ නැද්ද කියලා. එතකොට ඒගොල්ලෝ දැන් උත්තරේ මොකක්ද දන්නවද? එයාලා කියන්නේ විසඳුමක් නැහැ කියන එකත් සමහර අය කියනවා. සමහරු කියන්නේ එයාට කිව්වොත් එයා තවත් මේකෙන් පීඩාවටපත් වෙයි. මම කැමති නැහැ එයාත් අපහසුතාවයටපත් කරන්න. මොකද මම දන්නවා එයා මට වඩා මේකට බයයි. ඒ කියන්නේ මම කියන්නේ සමහරට අපි දැන් ආතතියක් ඇති වෙනවනේ එයාටත්. සමහරට අම්මට කිව්වොත් අම්මා ගොඩක් ඒ ගැන දුක් වෙයි.
සමහරවිට අම්මට කියන්න බෑ. ඒ නිසා කියලා. ඉතින් අම්මලා බලාපොරොත්තු වෙන අපිට දරුවෝ හැමදේම කියයි කියලා. නමුත් අම්මලාගේ ඇති වෙන අර අපි ඒකට හඳුනන්නේ ඇන්සයිටි තත්ත්වයක් කියලා. ඒ කියන්නේ මනෝවිද්‍යාවේ ඒ කියන්නේ කාංසා තත්ත්වයක් ඇති වෙන. ඒ කියන්නේ බයක් ඇති වෙනවා. දැන් මොනවා වේද අනාගතය සම්බන්ධයෙන් ඇති වෙන බය. ඒතකොට මේ බයත් ඇති ගැනීම ඒකත් එක්ක ඒගොල්ලෝ හරියට කලබල වෙනවා. දැන් මොනවා හරි මෙයාට අනුතරක් වෙයි. දැන් මම කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ අය ගොඩක් කල්පනා කරනවා. සමහර ලාවට එනවා අර වගේ නොකිය හිටියොත් හොඳයි. එහෙම බය වෙනවනේ. ඒ නිසා මම කිව්වේ නැහැ කියලා. එතකොට ඒ වගේ තමන් තනියම ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන ස්වභාවයකුත් පවුල ඇතුලේ ඉන්නවා. සමහරට ඒගොල්ලන් අතර වෙන වරදක් කියන්නේ නැහැ. ඒගොල්ලෝ හරි හොඳයි. නමුත් අර කියපු ලෙන්ගතුකම අර සහෘද බව නැත්නම් අපි කියන එකට මනෝවිද්‍යාවේ චිත්තවේගීය බැඳීමක් ඒ අය අතර ඇති වෙලා නැහැ. ඒ චිත්තවේගීය බැඳීමක් ඇති කරගන්න එක අපි කියනවා ඉමෝෂනල් ඉන්ටිමසි කියලා. ඒ කියන්නේ අනිත් කෙනාගේ දුක, තරහ, බය ඒ හැඟීම් අපිට තේරෙන ගතිය සහ ඊට අපිට ගැළපෙන විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන් එක. එතන අපිට තේරෙනවා ඔයා දුකෙන් ඉන්නේ කියලා මට තේරෙනවා. මට ඔයා තේරුම් ගන්න පුළුවන් ඔයාගේ දුක කියලා කියන්න පුළුවන් නම් ඒක හරි වටිනවා කෙනෙකුට. සමහරට ජයනි ඔබ කිව්වාගේ මේ ප්‍රශ්න ඔක්කොටම විසඳුම් ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට විසඳන්න බෑ සමහර අයගේ ප්‍රශ්න. එයා විසඳ ගන්න ඕනේ. හැබැයි එයා ඒ ප්‍රශ්න විසඳ ගන්න තාක් මම ඔයත් එක්ක ඉන්නවා කියන එක දෙන්න පුළුවන් නම් පවුලේ කෙනෙකුට ඒක හරි වටිනවා. ඒ ශක්තියක් ඒක. ඒ ශක්තියක්. තාම වටිනවා. මොකද ඒ දේ තමයි අපි හිතන්නේ. අපි සමහරවිට හිතන්නේ මේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා. නෑ එහෙම නෑ. සමහර දරුවන්ගේ ප්‍රශ්න උනත් එයාගේ මට්ටමින් එයා විසඳ ගනී එක. අම්මලාට විසඳුමක් නෑ සමහර ලාවට. නමුත් අම්මා මාත් එක්ක ඉන්නවා කියන හැඟීම දරුවාට හරි වටිනවා. මේ ප්‍රශ්නේ මම විසඳ ගන්නකම්. මොකද සමහර තැනකද යාළුවෙක් තරහ වෙච්ච එකක් වෙන්න පුළුවන්. ඒ වගේ හිත රිදීමක් වෙන්න පුළුවන්. තමයි හිත රිදීම ක්‍රමයෙන් නැති වෙලා යනවා. හැබැයි ඒකත් එක්ක ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඒක හරි වටිනවා. මොකද මේ කාරණේ කියන්නේ ඊටාම වැදගත්. අපි දැන් මේවා සරලව සුළු කාරණා හැටියට හිතුවට මේවා තමයි බරපතල කාරණා බවට පත් වෙන්නේ මානසික සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම. මොකද අපි දන්නවා මේ වෙනකොට ලෝකේ මේ තියෙන ආර්ථික අර්බුද, ආහාර ප්‍රශ්නත් එක්ක මිනිසුන් දැඩි මානසික පීඩනයට පත් වෙලා ඒක අපිට ලොකුවට එළියට එන්නේ නැහැ. තනි පුද්ගලයන් හැටියට තමයි පීඩාවට පත් වෙලා ඕන් රෝගී වෙන්නේ, ඕන් ප්‍රතිකාර කරා යොමු වෙන්නේ එහෙම දා. නමුත් අපිට පුළුවන් නම් මේ දැනුවත් වෙලා අපේ පවුලේ අපේ කාට හරි මේක වෙන්න පුළුවන්. ඊට කලින් අපි ඒගොල්ලෝ ලං කර ගන්න ඕන අපිට. ලං කර ගන්නවා කියන්නේ කායිකව නෙමෙයි මානසිකව. නැත්නම් හැඟීම් වලින් අපි ඒගොල්ලෝ සමීප කර ගන්න ඕනේ. මම යාට දැනෙන්න ආදරය කරන්න ඕන කියලා හිතනවා නම් ඒක ඉතා වටිනවා. එහෙම හිතලා පොඩි පියවරක් ගන්නවා නම් අර කිව්වාගේ යාට කොයි ආකාරයෙන්ද ආදරේ දැනෙන්නේ. මම දෙකක් කිව්වනේ අපිත් එක්ක කාලය ගත කරන්න ඕනේ කියලා. සමහර වෙනකොට අපිට පුංචි උදව්වක් කරන්න පුළුවන්. ඒ උදව්වක් කරන එකත් එයාට ආදරේ දැනෙන විදිහක්. එයාගේ දේවල් වලට. ඒතුලිත් පරිස්සම් වෙන්න ඕනේ. අපි එයා බලාපොරොත්තු නැති උදව් කරන්න යන්න හොඳ නැහැ. දැන් එයා කිව්වොත් මට ඔබ කිව්වාගේ පැත්තකටලා ඉන්න දෙන්න කියලා. ඒක එතකොට නිදහසේ ඉන්න දෙන්න ඕනේ. අපි බලෙන් එයාගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න යන එකත් උදව්වක් වෙන්නේ නැහැ. තවත් තරහ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හැම විටම පරිස්සම් වෙන්න ඕනේ. එයා ඉල්ලනවා නම් උදව්වක් දෙන්න. සහ එයාට උදව්වක් ඉල්ලන්න පුළුවන් විදිහට අපි ඉන්න. නැතුව අපි හරි සැරට අපි නිකන් යව නොසලකා හැරියොත් ඒගොල්ලෝ අපෙන් උදව් ඉල්ලන්නේ නැහැ. ඉතින් අපි එතනටත් අපි හැදෙන්න ඕනේ. අපි මෙයාට ඕන දෙයක් මට කියන්න පුළුවන්. කිව්වට මම කලබල වෙන්නේ. මම වත් එක්ක ඉන්නවා කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන් නම් අපි උදව් උපකාර කිරීමෙන් අපිට කෙනෙකුට ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්. ඊටාම හොඳ ක්‍රමයක්. අනිවාර්යෙන්. අවබෝධය සහ විශ්වාසය කියන කාරණේ මේ හැම දෙයකටම වැදගත් වෙනෝනේ. ඒ නිසා වෙන්න තවත් කෙනෙක් ඔය අතරතුරේදී අපි දකින කාරණාවක් තමයි මේ උදව්වක් අවශ්‍ය වෙනකොට එහෙම නැත්නම් තමන් වෙනුවෙන් තවත් කෙනෙක් ඉන්න කියලා අවශ්‍ය වෙනකොට ඒ අයව තෝරා ගැනීම ගැටලුවක් අපිට තියෙනවා. සමහර වෙලාවට අපි අපේ තියෙන ප්‍රශ්න ගැටලු අවශ්‍යම නැති කෙනෙක් එක්ක බෙදා හදා ගන්නවා වෙන්න පුළුවන්. පවුලෙන් පිටතට යවන්න ඕන නැති ප්‍රශ්න බව අපි තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න අවස්ථාවක් ඕනෑතරම් තියෙනවා. හැබැයි ඒක කොයිතරම් දුරට සුදුසුද? ඒක ප්‍රායෝගික තලයට අපිට ගේන්න පුළුවන්කමක් තියෙනවද? අපි කාටද කියන්නේ අපිට තියෙන දුක? ඔව් ඇත්තටම ඊටාම වැදගත් ඒක. අපි ගොඩාක් අපිට ලෙන්ගතු කෙනෙකුට අපිට කරදරයක් වෙන්නේ නැතුව මට මේක කිව්වා කියලා ඊට පස්සේ ඒක වැරදියට හිතන්නේ නැතුව මං ගැන එහෙම කෙනෙකුට තමයි අපි කියන්න ඕනේ. විශේෂයෙන් අම්මා තාත්තා තමයි අපි හිතන්නේ ගොඩක් විශ්වාස කරන්නේ. ඊට අමතරව ඉතින් විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න පුළුවන් මේ ප්‍රශ්නේ ස්වභාවය යනවා කියන්නේ. එහෙමත් බැරි නම් ඉතින් ඊටාමත්ම හොඳ කෙනෙක් තමයි වෘත්තීය මට්ටමේ උපදේශකවරයෙකුට මේ ගැන කතා කරන එක. මොකද එතකොට එයා ඉතින් එහාට පෞද්ගලික සම්බන්ධයක් ගොඩනගා ගන්න. ඒ සම්බන්ධය ඊටාම වෘත්තීය මට්ටමේ හැබැයි ඊටාම හොඳ කල්යාණ මිත්‍රයෙක් වගේ ප්‍රශ්න කියන්න පුළුවන් කෙනෙක් තමයි උපදේශකවරයෙක් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපිට උපදේශන සේවාවක් වුණ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ අද වෙනකොට නොමිලේ උපදේශන සේවාවන් සපයන ආයතන ගණනාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ශනික සහාය උපදේශන සහාය අංකයකට අමතලා අපිට කතා කරන්න පුළුවන්. අපේ හිතේ තියෙන දුක කියන්න පුළුවන්. මම මෙහෙම කියන්නේ එහෙම නොකිය ඉන්න එපා කොයි වෙලාවකත්. ඒක Tamanට විසඳ ගන්න පුළුවන්. මම මේක තනියම කරන්නම් කියලා ඒ දරා ගැනීම තුළ විසේකාර හාදුවක් පුළුවන් වෙන වැරදි විදිහකට ඒක මානසික පීඩනයක් විදිහට. ඒ නිසා එහෙම කරන්න එපා. කියන්න උත්සාහ කරන්න, විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන්න. ඒ වගේම තමයි සමහර වෙලාවට පුළුවන් තරම් ප්‍රශ්න ඇති වුණාම කියන්න බැරි වුණත් හුදකලා වෙන්න උත්සාහ කරන්න එපා. හැම විටම කවුරු හරි එක්ක ඉන්න බලන්න. ඒ කියන්නේ සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න. ඒ කියන්නේ පවුලයත් එක්ක දැන් අර පැත්තකටලා කාමරයකටලා තමන්ගේ දුරකථනය හෝ එකකම ඉන්න එපා. ඒකාකාරී දෙයක් කර කර තනියම ඉන්න එපා. දැන් පොතක් කියවන එක උනත් අපි පොත් කියවන එක හොඳ වුණාට ඒකම කර කර ඉන්න එපා පැත්තකට වෙලා. අනිත් අයත් එක්ක තේ එකක් බොන වෙලාවට හරි පොඩ්ඩක් ඇවිල්ලා විහිළු තහළු කරලා සතුටින් ඉන්න බලන්න ඕනේ.
මොකද පවුලක් ඇතුලේ මේ හාස්‍ය ජනක බව නැත්නම් හාස්‍යෝත්පාදනය කියන ඒවා පවා හරි වැදගත් පවුලක් අතර සමගිය ඇති කරගන්න. ඒ නිසා අපිට ප්‍රශ්නම කතා කරන්න ඕනේ නැහැ හැම වෙලේම. අපිට පුළුවන් වෙන්න ඕනේ පොඩ්ඩක් විහිළුවක් කරලා ඒ අය අතර නිකන් අපහාස කරන්න නෙමෙයි. නමුත් අර ඒ හාස්‍ය කියන එක අපි පුරුදු වෙන්න ඕනේ ප්‍රියජනක. දැන් විහිළු කතාවක් බලන්න හැමෝම එකතු වෙලා ඒ වගේ අර පවුලේ අයට සමගිය ඇති වෙන විදිහ දේවල් වල අපි යොමු වෙන්න ඕනේ. මොකද මේ වගේ ආතතියක් ඇති කරන කාලෙකදී ඒ හාස්‍ය උත්පාදක වැඩසටහන් අරබන්න ඒ වගේ ක්‍රියාවන්ට යොමු වීම ඉතා වැදගත් කියලා සැලකනවා. මොකද ඒකෙදි නිකුත් වෙන රසායනික දේවල් අපිව සතුටින් පවත්වාගෙන යන අපි අතර බැඳීම ශක්තිමත් කරන්න හේතු වෙනවා. ඉතින් අපි හිතමු කෙනෙක් ප්‍රශ්නයක ලොකුවට පීඩාවකට පත් වෙලා ඉන්න වෙලාවක වුණත් අපිට පුළුවන් වෙනවා අර විදිහට එයත් එක්ක විහිළු කරලා දැන් අපිට පුරුදු වෙච්ච එක තමයි දැන් අපි කෙනෙක් දුකින් ඉන්නවා අපි හිතනවා අපිත් දුකින් ඉන්න ඕනි කියලා. නෑ එහෙම එකක් නෑ. නෑ අපිත් ඒ දුක බෙදා ගන්න යනවා කියලා වෙලා අපි කරන්නේ ඒක නාලකට වෙලා වාඩි වෙලා හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන කතාව අහගෙන හරි වෙන්න පුළුවන්. අපි දුකට අසමහරට අපි තරනවා. ඔව්. ඉතින් ඒක ඇත්තට හොඳ ක්‍රමයක් නෙමෙයි. ඒක මම දන්නේ ඇයි එහෙම උනේ කියලා අපි හිතනවා නිකන් අපේ සංස්කෘතික ලක්ෂණයක්. අපි ආව සතුටු කරන්න ඕනේ. අපි විනාශ කරන්න ඕනේ. විශේෂයෙන් අපිට පුළුවන් නම් ස්පිරිතාලයකට ගිහිල්ලා ලෙඩෙක් බලන්න ගියාම අපි ආව විනාශ කරන්න ඕනේ. සතුටු කරන්න ඕනේ. එයාට විහිළුවක් මතක් කරලා දීලා අපි කරපු විනෝදයෙන් හිටපු දේක් මතක් කරලා නැතුව අර දුක ගැනම ලෙඩ ගැනම කිය නේද? අපි තවත් එක වැඩි කරන්න ඕනේ නැහැ. ඒක හරි වැරදි ක්‍රමයක්. ඒ කියන්නේ අපි එහෙම හොඳ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ අර දුක බෙදා ගන්නවා කිව්වට එතන දුක බෙදා ගන්න ගිහිල්ලා අපි ඉන්නවා. හැබැයි දුක නෙමෙයි එතන කරන්නේ සතුට ඇති කරන්න අපි ආට. අර ඕන වෙනුවෙන් ඉන්නවා කියලා පෙන්නුවාම ඇති දුක බෙදා ගැනීමට දෙයක් අවශ්‍ය නැහැ. දුක බෙදා ගන්නවා කියලා දුක ඇති කරන්න යන්න එපා. මම කියන්නේ දුක බෙදා ගන්නවා කියන්නේ සතුට ඇති කරන්න. වැඩි කරනවා කරන්න ගිහිල්ලා. එහෙම කරන්න බෑ. ගෙදර ගත්ත එහෙමයි. අපි අත් එක හිටියට අපි වෙන දේවල් මතක් කරලා සතුට වෙන්න පුළුවන් දේවල් අපිට ගොඩක් තියෙනවානේ. ඒවා මතක් කරලා යාළුවෙකුණත් එහෙමයි. දැන් සමහර අපි නිකන් හිතලා බලන්න අපිව සතුට කරපු යාළුවන්ට අපි කැමති ඉන්නේ නේද? නිකන් අපි හිතනකොට නැත්නම් අර සතුටු මතකත් එක්ක ඉන්නත් අපි යාළුවන්ට කැමති ඉන්නේ. නැතුව අපි නිකන් හැම වෙලාවෙම අපි ආණ්ඩෝපු කෙනෙක්ව අපිට දුකටපත් කරපු කෙනෙක් තව දුරටත් නිකන් මාව පීඩාටපත් කරපුවාට අපි කැමති නෑ. තවත් දුක් වෙන එක වෙන්නේ. ඔව් එහෙම අවශ්‍ය නෑ. අපි හැම කෙනෙක්ම කැමති එතනින් එළියට එන්න. මොකද අපිට ඕනේ එතනින් එළියට එන්න. අපි කොච්චර දුක් වුණත් අපි අවසානයේ බලාපොරොත්තු වෙන මේ දුක නැති කරලා සතුටින් එළියට යන්න. ඒ යන්න අපි උදව් කරන්න ඕනේ. ඒ නිසා අපි ස්පිරිතාලයක වුණත් ලෙඩෙක් බලන්න ගියත් සහ කොච්චර දුකටපත් වෙච්ච කෙනෙක් එයා සතුටින් තියන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ කියන්නේ එයාට හිනහ වෙන්න නෙමෙයි. ප්‍රශ්න තේරුම් ගන්න තු ඉන්න නෙමෙයි. එයා තේරුම් අරගෙන හැබැයි එයාව සතුටින් තිබ්බොත් මම හිතනවා එයා ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා. මොකද මම මේ ක්‍රමයේ අත්හදා බලලා තියෙනවා. ඇත්තට මේක හරිම සාර්ථකයි. ගොඩක් දෙනෙක් කියනවා හරි සතුටුයි කතා කරාට පස්සේ. මොකද මම අර නිකන් දුක ගැන කියනට වඩා අපි කතා කරේ විනෝදාත්මක දේවල් සතුටු වෙන්න පුළුවන් දේවල්. අපිට ලොකු පැත්තක් පෙන්වනවා මේ කතා කරද්දී අපිට කොච්චර දේවල් තියෙනවද සතුටු වෙන්න. අපි මේ පොඩි දෙයක් අල්ලගෙන අපි දුක් වෙලා තියෙන අපි මේක ඇත්ත අපි මේකට මුණ දෙන්න ඕනේ කියලා අන්න ඒ විදිහට යථාර්ථය පෙන්වන්න පුළුවන් නම් අපිට යාළුවෙකුට උනත් අපේ සහෝදරයෙකුට ආදරය කරන කෙනෙකුට ඒක ගොඩක් වටිනවා. බෙදා හදා ගැනීම සහ ඒ සතුට දුක මේ සියල්ලම ළඟ එක විදිහටම ඉන්න පුළුවන් නම් කියනකොට ඒක බොහොම වැදගත් වෙනවා. සාමාන්‍ය සතුටේදී විතරක් ළඟ ඉන්න මිනිස්සු දුකේදී නෑ කියන අවස්ථාවන් හිතට දැනෙනවා නම් එකිනෙකට පවුලේ උදවිය පපා Tamanට මෙහෙම කරනවා Tamanට සතුටක් තියෙන වෙලාවට විතරයි Taman ළඟින් ඉන්නේ කියලා කෙනෙකුට දැනෙන්න පටන් ගන්නවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා අපි ආදරණීය පවුලෙනුත් ඉල්ලන්නට ඕනේ කෙනෙක්ව තනි කරන්න එපා. එතකොට මේ තනි නොකර ඉන්න එකත් ඒ වගේම තවත් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි තව කෙනෙක්ගෙන්. ඒක ඉල්ලන්නත් බැරි වෙන අවස්ථා තියෙනවනේ අපිට තේරෙන්නේ නැහැ. උදව්වක් කොහොමද ඉල්ලන්නේ? අනේ ඒ ප්‍රශ්නේ අපිට. ඒකත් ඉතාම වැදගත් කාරණයක්. මොකද හේතුව දැන් අපි දන්නවා සමහරවල් අපි කොහොම වුණත් පවුල ඇතුළේ උනත් මම දැකලා තියෙනවා සමහර අය ටිකක් තමන්ගේ මානෙ කියන එක පොඩ්ඩක් තියාගෙන ඉන්න බලනවා නේද? ඒ කියන්නේ නිකන් ඒක මානෙ කියන එක හරි මං හිතන්නේ මොකද අපි නිකන් කතාවට කියලා ලොකුකම වගේ තියෙනවා. නිකන් කැමති නෑ කාටවත් නිකන් උදව් ඉල්ලන්න. ඒතර එයා සමහරට උල්ලපුවාම යා නිකන් ලොකුවට මං ගැන හිතයි. මම යාට දෙවෙනි වුණා කියලා හිතයි. අපි කියන්නේ සෙකන්ඩ් වෙනවා කියලා මම මොකටද යාට සෙකන්ඩ් වෙන්නේ කියලා එහෙම ගතියක් තියෙනවා. නෑ එහෙම කරන්න හොඳ නෑ ඇත්තටම. අපි අනිවාර්යයෙන්ම උදව් ඉල්ලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ උදව් ඉල්ලද්දි මෙහෙමයි කරන්න ඕනේ. ඒ කියන්නේ නිකන් අනකිරීමක් විධානයක් වගේ නැතුව. දැන් මම දන්නවා සමහර ගොඩාක් අම්මලා පවුල් වල ගෙවල් වලින් ගොඩාක් වැඩ කරන්නේ අම්මානේ. අම්මා දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. මොකද අම්මා කියන්නේ මේගොල්ලන්ගෙන් කිසිම උදව්වක් කරගන්න බෑනේ. මට මෙච්චර මේ දරුවෝ 3-4 දෙනෙක් හදලා ඉන්න. ඒගොල්ලන් කිසි වැඩක් නෑ නේද? මම්ම තනියම මේව කරන්න ඕනේ කියලා කියන්නේ. නැත්නම් ඊට වඩා හොඳයි පොල් පිට්ටකින් කපා ගත්තා නම් කියලා ඔහම කියනවා නේද? නමුත් ඇත්තටම අම්මාගේ එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අම්මා කියන කතාව ඇත්ත. හැබැයි ඒකේ උදව් ඉල්ලන ක්‍රමයක් තියෙනවා. පුතේ ඔයාට පුළුවන් ද මෙන්න මේ වැඩේ කරලා දෙන්න කියලා අපි එහෙම කියනවා. නැතු ඔයා මේක කරන්න අර කරන්න දැන් මෙහෙ ඉන්න කියලා අපි අනකරලා අර විධානාත්මක ස්වරූපයකට අපි ගියොත් අපිට උදව් කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම තමයි දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ. දැන් විශේෂයෙන් මේකත් හරි වැදගත් කාරණයක්. මේ උදව් දරුවෝ සාමාන්‍යයෙන් කැමති නැහැ. සැරෙන් සැරේට එක එකව කියනවා. ස්වාම්පුරුෂයොත් එහෙමයි, භාර්යාවොත් එහෙම තමයි. අපිට පුළුවන් නම් වැඩ ටික බෙදාගෙන තියාගන්න. පුතේ ඔයාගේ අපි තුන් සාලේ අතු ගානක ඔයාගේ වැඩක්. මම ඉන්නේ සරල උදාහරණයක් කියන. ඒතර දුව තමයි මෙතන මේ කුස්සියේ වැඩ ටික මේව කරන්නේ කියලා අපි බෙදලා දුන්නා නම් ඒගොල්ලෝ හරි කැමතියි වගේ දේවල් වලට. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ පවුලක් ඇතුලේ දැන් අර වැඩ ටික බෙදාගන්න. කලමනාකරණය කියන්නේ ඒකයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ වගේම හරි ලස්සනට කරනවා. එහෙම නැතුව අර වැකින් එක කියලා කරවනවා නම් දැන් අන කරලා මෙහෙම කරන්න දැන් මෙහෙම කරන්න කියලා ඒකට කවුරුත් කැමති නැහැ. අපි සාමාන්‍යයෙන් ආස නැහැ එහෙම කියනකොට. වැඩක් කියනකොට අපිට ඒ වෙලාවත් කරලා දෙන්න හිතෙන්නේ නැහැ. නමුත් අපි වගකීම් දුන්නොත් මම කියන්නේ වැඩ කියන්නේ නැතුව වගකීම් දුන්නොත් ඒක හරි ලස්සනට කරගන්න පුළුවන්. ඒ නිසා උදව්වක්
ඉල්ලන්න වගකීමක් හැටියට. එයාට බාර දෙන්න පුතේ මම කැමති ඔයා මේ වැඩ ටික කරනවා. ඔයාට පුළුවන් මේ වැඩ ටික කරන්න. ඔයාට හරියට බැලුවොත් මම කියලා දෙන්නම් කරන්න කියලා. අපි එක් එක් වැඩ නිසි පරිදි පැවරීම, වැඩ කටයුතු බෙදා ගැනීම ඒකත් එක්ක මේ මගේ වැඩෙත් මෙන්න මේකත් කරලා දෙන්න ඔයාට පුළුවන් නම් කියලා කිව්වොත් ඒක කිසිසේත්ම දෙවෙනි වෙනවා කියලා හිතන්න එපා. ඒක ඊටාම හොඳ ගතිගුණයක් වෙනවා. මොකද එහෙම උදව් කරාම අපිට සතුටක් ඇති වෙනවා. මම යාට කරා දැන් පුංචි දරුවෝ එහෙම විශේෂයෙන් කැමති දරුවෝ අපිට උදව් කරන්න. හැබැයි දෙමාපියෝ ගන්නෙ නැහැ සමහරට. ඔයාට බෑවා පැත්තකට වෙන්න එහෙම කියලා එහෙම කරනවා. එහෙම නැතුව අපිට පුළුවන් වෙනවනේ කරන්න. විශේෂයෙන් මේ කාලෙදී දැන් ඔබ අහපු දෙයක් තමයි චානි දැන් අපි අර මේ සමගිය පවුල ඇතුලේ මේ අතති අඩු කරගන්න ඉතාල වැදගත් දෙයක් තමයි උදව් කිරීම සහ උදව් ගැනීම කියන එකත්. මොකද ඒක වෙන්නේ නැත්නම් අපි අතර සමගිය රැකෙන්න දෙයක් නැහැනේ. අපි තනියෙන් තමන්ගේ වැඩ කරගත්තොත් අපිට මේ එතකොට අර බැඳීම ඇති වෙන්නේ නැහැ. මොකද සමහර අය මම දැකලා තියෙනවා විශේෂයෙන් මේ අද වර්තමාන වෙනකොට ගොඩාක් ඉස්සරටත් වඩා අපි තනියෙන් වැඩ කරගන්න බලනවා. දැන් ඒක සමහර කෙනෙක් තනියෙන් වැඩ කරගන්න හොඳයි කියලා. නමුත් ඕනෑමට වඩා ස්වාධීන වෙන්න යන්න එපා. එතකොට වෙන්නේ අර බැඳීමක් නැති වෙනවා. ඒ කියන්නේ යාගේ වැඩ යා තනියෙන් කරගන්නවා, මෙයා වැඩ කරගන්නවා. ඔහොම ඉතින් අර පවුලක් විදිහට කියන එක නෑ. ඒ නිසා අපි එකිනෙකාට උදව් කරගන්නවා. මම ඔයාගේ රෙදිරික මැදලා දෙන්නම්, ඔයා මට අනිත් ටික කරලා දෙන්න. අන්න එහෙම වගේ දැන් පවුලේ සහෝදරයෝ වුණත් මේක කරන්න ඕනේ. ඒ වගේ ක්‍රියාකාරකම් තුලින් තමයි අපිට පුළුවන් අර මං කියපු බැඳීම, ලෙන්ගතුකම කියන එක වර්ධනය කරගන්න. ඔව් හුඟක් වෙලාවට අපි දකිනවා අම්මලා කියන කාරණාවක් තමයි මං හැමදේම කියන්න ඕනේ නැහැ නේ හොයලා බලලා කරන්න කියලා. හැබැයි දරුවන්ට ඒක හිතෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ වයින්න පටන් ගන්නවා මොනවත් කරන්නේ නැහැ. ගෙදර තියෙන වැඩක් බලලා කරන්නේ. ඔව් වගේ මැසිවිලි හරියට නෝක. ඉතින් ස්වාමි පුරුෂයන්ටත් වැඩිපුරම එන කාර්යාවක්. විදද වැඩිපුරම මැසිවිලි නගන්නේ මම්ම කරන්න ඕනේ මෙතන හොයලා බලලා මොකොත් කරන්නේ නැහැ කියලා. හැබැයි අර අපි ආදරණීය ගෘහණියන් විදියට හිතන්නේ නැති පැතිකඩක් එතන තියෙනවා. තේරෙන්න ඕනනේ දෙයක් කරන්න නම් කියන්න ඕන දෙයක් කරන්න. ඒ වගේම අපි එකතුල කතා කරන්න ඕනේ. අපිට පුළුවන් තේ බොන වෙලාවක මේක ලස්සනට කතා කරගන්න. ඒකට වැඩ කටයුතු බෙදා ගන්න. මොකද දැන් සමහර කෙනෙක් කැමති නැහැ දැන් අනවශ්‍ය විදිහට මැදිහත් වෙන්නත්. ඒ කියන්නේ සමහර දැන් ඔක දෙපැත්තක් තියෙනවනේ දැන් අර දැන් කුස්සිය වැඩ කියලා හිතන්නකෝ දැන් ඒකට දැන් ස්වාම්බුරුෂයෙක් හිතන්න බලන්න මම මේක කළා දුන්න හොඳයි කියලා. නමුත් බිරිඳ හිතන්න බලන්න නෑ මට ඒක කරගන්න පුළුවන්. වැඩ වැඩි කරන්න යන්න කියලා කියනවනේ. ඒකයි. ඒ නිසා මේ වගේ දේවල් මොනවද ඇත්තටම කරන්න පුළුවන් කියලා. දැන් මම ওই කාර්යත් හරි වැදගත් ඔය වැඩ වැඩි කරනවා කියන කතාව. දැන් මට හම්බෙලා තියෙන සමහර දරුවන්ගේ වැඩක් කරන්නේ නැහැ කියලා චෝදනා කළා. අන්තිමට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ දරුවට වැඩේ කරන්න එපා කියනවා. ඔයා කරොත් මෙතන හලනවා මම කරන්නම් කියලා. ඇත්තටම මොකද කරන්න ඕනේ? අම්මා ඒ වැඩ ටික කියලා දෙන්න ඕනේ, පෙන්නලා දෙන්න මෙන්න මෙහෙමයි පුතේ කරන්නේ. ඒකට අම්මා ලැජ්ජා වෙන්නවත් බය වෙන්නවත් එපා කියලා දෙන්න. මෙහෙම දරුවට දැන් තේ එකක් හදන කියනකො තේ සීනි හලන්න නැතුව, තේ කොළ හලන්න නැතුව කොහොමද අපි එතන හදන්නේ කියලා දෙන්න. පළවෙනි සැරේට අම්මගේ මට්ටමට කරන්න බැරි වෙයි. එහෙම වුණා කියලා වැඩේ නවත්තන්න එපා. ආයෙත් කියලා දෙන්න. ටික කියලා දෙන්න. පියවරෙන් පියවර. අන්න එහෙම කරොත් අනිවාර්යයෙන්ම දරුවා ඉගෙන ගන්නවා. දරුවා හරි සතුටින් මේ දේවල් කරයි. ඉතින් ඒ නිසා මම දන්නවා විශේෂයෙන් මංගාවට එන ගොඩාක් ඔය සම්බන්ධතා ගැටළු වලදී මම යෝජනා කරන්නේ පවුලක් හැටියට මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ඒක බෙහෙතකට වඩා අපි සමහරට ඖෂධ ප්‍රතිකාර වලට යන්න වෙනවා. සමහර විෂාදය, කලකිරීම, ආතතිය වගේ තත්ත්වයන් වල නැත්නම් කාන්සාවෙන් තත්ත්වයන් මානසිකව ඇති වෙනවනේ. ඒ කියන්නේ බය, දුක, කලකිරීම වගේ නිසා ගොඩක් ඖෂධ ප්‍රතිකාර පැත්තට යනවා. ඒ වගේ රෝගී තත්ත්වයන් වුණා. නමුත් ඒ අයටත් බෙහෙත් බොන ගමන්ම හරි මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් වල නිතරම හරි වැදගත්. අම්මලා අඬ ගහ ගන්න. ඒ කියන්නේ පැත්ත කරලා දැන් ආයාට සනීප නැහැ ආපු කියලා පැත්ත කරන්න එපා. පැත්තකට සම්තු එයා ගෙන්න ගන්න. එන්න අපි තේ හදමු. එන්න අපි මෙහෙම කරන්න කියලා වැඩවලට සම්බන්ධ කරගන්න. මෙන්න මෙහෙම එදිනදා කටයුතු හොඳටම බෙදා හදාගෙන කරනවා නම් ඒ පවුල ඇතුලේ ගොඩාක් ලොකු ආදරයක් ගොඩනගෙනවා. ඔය ආදරය ගොඩනගා ගන්න ඒ පවුල ඇතුලේ තියෙන ශක්තිය වර්ධනය කරගන්න බොහොම වැදගත් වෙන දේවල් තමයි මේ කතා කරමින් ඉන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන් සඳහන් කරමු පොදුවේ අපේ උපදේශක් බවට පත් කරමු. දැන් ඔබතුමා සඳහන් කරන විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. පවුල ඇයට එකතු වෙලා කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. වටමෙත් සාකච්ඡාවක් දාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ටිකක් කියමු මේ ආදරණීය ගෘහණියන් අද ඉඳන් මේක කරන්න පටන් ගනීවි. ඒ නිසා අපි සඳහන් කරමු කොහොමද මුලින්ම පටන් ගන්න ඕනේ මේ කරන කාරණාව. ඔව් එකක් තමයි අපි මුලින්ම පිළිගන්න ඕනේ අපි අපේ පවුල ඇතුලේ දියුණු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. අපි හැමෝගෙම මේකට සහයෝගය ගන්න පුළුවන් කියන මුල්ම විශ්වාසය ඇති කරගන්න ඕනේ. ඇති කරලා අපි අද ඉඳන් මේ වැඩේ පටන් ගමු. දැන් විශේෂයෙන්ම අපිට හැම එකම අර අපි කියන්නේ ඇන කියන්න ඕනේ නැති විදිහට අපි මුලින්ම කොලේක ලියමු කරන්න තියෙන වැඩ ටික. කරලා වඩාත් ඵලදායී විදිහට අපි මෙහෙම වැඩක් කරමුද කියලා අපි අද කට්ටියම එකතු වෙලා කතා කරමු. අපි තේ බොනලා තේ ටිකක් හරි හදාගෙන නැත්නම් කතා කරමුල කියලා දෙනවා. දැන් මම විශේෂයෙන් මංගාවට වෙන වෙනම ආවමත් මම ওই වැඩ ටික ඔක්කොම ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. මට හදන්න ඕලා කාලසනක් වල දරුවොත් එක්ක කතා කරන්න. හැම කෙනෙක් එක්කම කතා කරලා හදන්න. ඉතින් ගොඩක් කරලා අපි හදලා අනිත් අයට ඉදිරිපත් කරනවා. ඒකට කවුරුත් එයාලා කැමති වෙන්නේ නැහැ. හැමෝගෙම වැඩක් කරනවා. සාකච්ඡාවකින් පස්සේ. අන්න පස්සේ ඒගොල්ලන්ගේ තොරතුරු ඇතුළත් කරලා තමයි මේක හදන්න ඕනේ. ඒතර ඒගොල්ලන්ගේ වැඩක් කරන්න ඕනේ මේක. විශේෂයෙන්ම දරුවෝ නම් දරුවන්ගේ වැඩක් කළොත් දරුවෝ ඒකට අනිවාර්යෙන් උදව් කරනවා. අම්මා තාත්තා ගොඩක් මහන්සි වෙන්න ඕනේ. එහෙම කරලා හදාගන්න. මේ වගේ වැඩ දැන් ගොඩක් ප්‍රශ්න දෙනවා. පාඩම් කරන්නේ, කියන දේ අහන්නේ කියලා අම්මලා ලොකු පීඩනයක් නේ ඉස්කෝලේ වැඩ කරන්නේ. හරිය දැන් අදත් ඊයේත් මම දරුවෙක් වගේ බැලුවා. අම්මගේ ප්‍රධාන චෝදන ළමයි ඉස්කෝලේට කරන්නේ නැහැ කියලා. හැබැයි මම දරුවත් එක්ක කතා කරා ඔයාලට පැය දෙකක් ඉස්කෝලේට කරමුද අපි. අනිත් සෙල්ලම් කරන ගමන් කරමුද. එයා හරි සතුටු වුණා මම කරන්නම් කියලා. අන්න එහෙම. ඒ වගේ අපි හිතුවොත් අපිට මේක කරන්න පුළුවන්. අම්මට මේ වැඩේ හොඳටම කරන්න පුළුවන්. මොකද අම්මාට කතා කරලා අම්මා අර අම්මගේ තමන්ගේ බලය පතුරවන්නේ නැතුව තමන්ගේ උපදෙස් දෙන්න යන්නේ නැතුව අපි දරුවත් කතාලා පුතේ ඔයා කැමති මට කියන්න කොයි වෙලාවද පාඩම් කරන්නේ. ඒතර යාගෙන් වෙලාව අහගෙන අපිට වෙලාවක් වෙන් කරලා අපි දෙනවා. අනිත් වැඩත් සෙල්ලම් කරන ඒවා හැම දෙයක්ම අපි
බෙදා හදාගෙන කරනවා. ඒතකොට ඒ ඔක්කොමත් එන්න ඕනේ මේකට. දැන් අපි ගෙදර වැඩ විතර නෙමෙයි මම මේ කිව්වේ. ළමයින්ගේ සතුට දැනෙන දේවල්, ළමයි රූපවාහිනී බලන ඒවට වෙලාවක්, හැම දෙයකටම වෙලාවක් තියෙන්න ඕනේ. අන්නේ වෙලාව අද පටන් ගන්න. අපි එකතු වෙලා අද කොහොම හරි මේ වැඩේ පටන් ගන්නවා කියලා හිතුවොත් අපිට පවුල ලස්සන කරගන්න පුළුවන්. හිත ඇත්නම් පත කුඩාද කියලා කියනවනේ නේද? ඒ නිසා හිත ඇත්නම් ඔබේ ජීවිතයේ සතුට අරගෙන එන්න ඔබේ පවුලෙන්ම පුළුවන්කමක් ඔබට තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. ඔබට වැදගත් වෙන බොහෝ පාඩම් අද ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණා මේ පුරාඩ හොරාවෙන්. ඔබට තවත් පුළුවන්කමක් තියෙනවා මෙතුමන් සමග කතා බහ කරලා ඔබට තියෙන ප්‍රශ්න ගැටලු මේ සදා විසඳුම හොයාගෙන යන්න කියලාත් මතක් කරන්නට ඕනේ. දුරකථන අංකය සඳහන් කරන්නම් 077 44 02 906 077 44 02 906 කියන දුරකථන අංකයට දුරකථන මතමක් ලබා දීලා තොරතුරු දැනගන්න උපදෙස් ලබා ගන්න මානසික සෞඛ්‍යයත් එක්ක පවුලේ ආර්ථිකය සමාජීය තත්ත්ව මේ හැමදේමත් එක්ක කොහොමද මනස සූපත් කරගෙන ජීවිතයට ගමනක් යන්න කියලා මෙතුමන් එක කතා බහ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අද මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අපත් සමග සම්බන්ධ වුණේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහත්මයා. බොහොමත් ස්තුතියි මේ පැමිණීමට. නැවත දවසක් අපි මුණ ගැහෙමු. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. කාලයත් එක්ක තමයි අපිට ඔය සියල්ල අරගෙන යන සිද්ධ වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි මේ පැමිණීමට. හයිබෝන්. හොඳයි. ආදරණීය ජීවිතයත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. කෙටි විරාමයක් අරගෙන නැවත අපි ඔබ මුණ ගැහෙන්නට එනවා. ඒ නිසා අපිත් එක්කම රැඳිලා ඉන්න සියත ටීවී අපිත් එක්කම මේ ආදරණීය ජීවිතය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.